අපේ YouTube channel එක ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනා දරුවනේ ආයිබෝන් කියලා පිළිගන්නවා. අදත් අපි කතා කරනවා පාඩමක්. ඒක 10 ශ්‍රේණියට අයිති පාඩමක්. ඔයගොල්ලන්ට මතක ඇති අපි මීට කලින් කතා කරා 10 ශ්‍රේණියේ රසායන විද්‍යාව යටතේ මේ 6 වෙනි පාඩම. ඒකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සම්බන්ධ අපි ගණනය කිරීම කරා. දැන් දරුවනේ අද අපි කතා කරන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය සම්බන්ධ ගණනය කිරීම. හරි. දැන් ඔයගොල්ලන් මේ පාඩමට සම්බන්ධ වෙන්න කලින් ඊළඟ කලින් පාඩමත් බලන්න 10 ශ්‍රේණිය කරපු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන පාඩම බලන්න. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා කොහොමද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්නේ කියලා. හරි. අද දරුවනේ අපි කතා කරනවා සාපේක්ෂ අණුක ස්කන්ධය ගැන. හරි. දැන් පටන් ගන්න කලින් කියන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න. එතකොට ඔයගොල්ලන්ට පාඩමක් මම දැම්මහම ඉක්මනටම ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන්. හරි. දැන් දරුවනේ අපි අද කතා කරනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. දැන් ළමයි අපි ඉස්සලාම බලන්නේ මොකද්ද සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ කියලා. හරි. දැන් ලෝකයේ මූලද්‍රව්‍ය 118ක් 120කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ මූලද්‍රව්‍ය ස්වභාවිකව තනි පරමාණු ලෙස නැහැ. මූලද්‍රව්‍ය ලෙස නැහැ. සමහර ඒවා මොකද වෙන්නේ? තවත් ද්‍රව්‍යයක එකතු වෙලා තවත් මූල පරමාණුවක් එකතු වෙලා මොනවද හැදෙන්නේ? සංයෝග හැදෙනවා. ඒතර ඔයගොල්ලන් දන්නවා සංයෝග මිලියන ගණනක් තියෙනවා. ඒක නිසා අපි කතා කරනවා සාපේක්ෂ අණුක ස්කන්ධය යටතේ මේ එක් අණුවල සංයෝගවල ස්කන්ධ හොයන්නේ කොහොමද කියලා. පැහැදිලිද කියන එක? හරි. එතකොට අපි මේ සඳහා සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්නත් ළමයි භාවිත කරන්නේ මෙන්න මේ C612 කියන පරමාණුව. C612 කියන කාබන් සමස්ථානිකය තමයි මේ සඳහා ගන්න. එතකොට මේ C612 පරමාණුව අරගෙන ඒ වගේ ඒකේ යොදාගෙන ඒක ස්කන්ධ ඒකකයක් ලෙසගෙන අපිට පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. හරි. දැන් එහෙමයි නේද සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ. හරි. දැන් අපෙන් අහුවොත් ළමයි මොකද්ද සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ කියලා. අපි කියන්නේ කොහොමද? යම් අණුවක ස්කන්ධය C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක් වෙනවද කියන එකට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. මම ආයෙත් කියනවා කොහොමද ගන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය දරුවනේ? යම් අණුවක ස්කන්ධය C612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක් වේද කියන එකට තමයි කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. දැන් පුතාලා මේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මේ ඒකත් සංඛ්‍යාවක් විතරයි. ඒකත් ඒකකයක් නෑ. හරි. දැන් අපිට මේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමීකරණයකින් ගන්න පුළුවන්. අපි ගන්නවා සාපේක්ෂ අණුක ස්කන්ධය සමීකරණයකින්. හරි. මම ලියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. කොහොමද අපි සමීකරණය හදාගන්නේ? සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි යම් අණුවක ස්කන්ධය. මම මෙතන ලියනවා යම් අණුවක ස්කන්ධය. හරි. යම් අණුවක ස්කන්ධය බෙදනවා කියද බෙදන්නේ? 12න් 1 ගුණ කිරීම C612 පරමාණුවේ ස්කන්ධය. C612 පරමාණුවේ ස්කන්ධය. නැත්නම් C612 සමස්ථානික පරමාණු ස්කන්ධය කියලා ගත්තත් හරි. මෙන්න මේකට අපි නමක් දෙනවා මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි. ආයෙත් බලන්න සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි යම් අණුවක ස්කන්ධය බෙදනවා C612න් 1 ගුණ කිරීම C612 පරමාණුවේ ස්කන්ධය. හරි. ඉස්සෙල්ලා මේක ලියන්න. හරි. හරිද? දැන් දරුවනේ දැන් මම කිව්වනේ දැන් ගොඩාක් දේවල් තියෙන අණු ලෙස කියලා නේද? අණු ලෙස තියෙනවා සංයෝග තියෙනවා. අපි එක එක සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයමු. හරි. දැන් අපි මම මුලදීම පළවෙනි එකෙන් ඉඳලා ඒ කියන්නේ සරලවම මම කියලා දෙනවා කොහොමද සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ කියලා එක එක සංයෝගවල. හරි. දැන් අපි පළවෙනි එක පුතා ලියමු. හරි. අපි ගන්නවා පළවෙනි අණුව අංක 1 H2O. දැන් ඔයාලා මේක ඉගෙන ගද්දී ආයෙත් සූත්‍ර සංයෝගවල සූත්‍රත් ඉගෙන ගන්නවා. ආයෙත් මතක් කර ගන්නවා. හරිද? H2O කියන්නේ මොනවද? ජලය. අපි අහනවා පළවෙනි එක ජලය. H2O හි සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. right දැන් ඔන්න මම පළවෙනි එක කරන්නේ ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. දැන් ඊළඟ මෙන්න මෙහෙම ගානක් දුන්නා කියලා. හරි. ඊළඟට අපිට වරහන් ඇතුළේ දෙනවා H වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. හයිඩ්‍රජන් වල කීයද? එකයි. ඔක්සිජන් වල කීයද පුතා? 16යි. එහෙනම් හයිඩ්‍රජන් වල එකයි, ඔක්සිජන් වල කීයද ඉන්නේ 16යි. දැන් හරි. දැන් එහෙනම් අපි කොහොමද හොයන්නේ ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ? හරි. දැන් මෙහෙමයි පුතා. මේ බලන්න
දැන් ජලය හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකකට එක ඔක්සිජන් පරමාණුවක් එකතු වෙලා. ඔයාලා දන්නවා දැන් ජලය කියන්නේ සහ සංයුජ නේද? බන්ධනයකින් බැඳලා තියෙන්නේ. හරිද? එතකොට හයිඩ්‍රජන් දෙකයි. එහෙනම් අපිට පේනවා හයිඩ්‍රජන් පරමාණු දෙකයි. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකයි. එහෙනම් මම ඒක එකකින් වැඩි කරනවා. හරිද? ඊට පස්සේ මේක වරහන් කරනවා. ඊළඟට දරුවනේ මේකට ඊළඟ එක වැඩි කරන්න එකතු කරන්න ඕනේ. දැන් ගොඩක් අය පටල ගන්නවා මේ දෙක ගුණ කරනවා නෑ. මෙයාට මෙයා එකතු කරනවා. එකතු කිරීම ඔක්සිජන් පරමාණු එකයි එක නිසා අපි ලියන්නේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16. හරිද? එහෙනම් මෙන්න මේ විදිහට ලියුවා. දැන් දෙවරක් එක 2යි ධන මෙතන 16යි. ඒතර 2යි 16යි කීයද? 18යි. ඒකකේ මොකද්ද? ඒකකයක් නැහැ. පැහැදිලිද? ඒ නිසා අපි 2යි ධන 16 උත්තරේ 18යි කියලා එනවා. එහෙනම් ඔන්න ජලයේ සාපේක්ෂ අංක ස්කන්ධය 18යි. හරිද? ජලයේ සාපේක්ෂ අංක ස්කන්ධය 18යි. හරි මේ විදිහට අපිට ගන්න පුළුවන් ඔන්න සාපේක්ෂ අංක ස්කන්ධය ජලයේ. දැන් අද අපි බලාපොරොත්තු වෙනවා මම සාමාන්‍ය සංයෝග 20ක විතර සාපේක්ෂ අංක ස්කන්ධය දරුවනේ කරන්න. හරි අපි බලමු කොහොමද ඒවා වෙන වෙනම කරන්නේ කියලා. පළවෙනි එක ජලයේ සාපේක්ෂ අංක ස්කන්ධය 18යි. හරි. ඊළඟට මම ගන්නවා දෙවෙනි එක. හරි මම දෙවෙනි එකට යන්නේ. හරි ජලයට පස්සේ අපි ගමු තවත් තියෙන එකක් වායුගෝලයේ තියෙන අපි ගමු කාබන් ඩයොක්සයිඩ්. අංක 2 CO2. කාබන් ඩයොක්සයිඩ් දන්නවා CO2 හි සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. මම ඊළඟ ප්‍රශ්නේ තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා කාබන් ඩයොක්සයිඩ් වල. හරි දැන් ඔයාලා මම කරනකොට ඔයාලටත් බලාගෙන ලියා ගන්න පුළුවන්. හරි. දැන් කාබන් වල වර්ණ තුල දෙනවා C සමානයි 12යි O සමානයි 16යි. C සමානයි 12යි O සමානයි 16යි. පැහැදිලිද කියන එක? හරි. දැන් පුතා කාබන් පරමාණු එකට ඔක්සිජන් දෙකයි. කාබන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. ඔන්න මම ලියුවා 12. ඔක්සිජන් පරමාණු දෙකයි. එහෙනම් දෙක වරහණක් කැරියා ගුණ කරනවා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එතකොට කාබන් 12යි ඔක්සිජන් පරමාණු දෙකයි ඒක ගුණ කරනවා 16යි. හරි අපි සුළු කර ගන්නවා. මෙතන 12යි දෙවරක් 16 32යි. හරි. එහෙනම් දැන් 12ට 32ක් එකතු කරනවා. 2යි 2යි 4යි 3යි 1යි 4යි ඒකකයක් නෑ. ඒක නිසා CO2 වල කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය පුතලා 44යි. බැලුවද කාබන් ඩයොක්සයිඩ් වල 44යි. හරි તો කාබන් ඩයොක්සයිඩ් වල 47යි කියලා. හරි දැන් අපි දෙකක ලිව්වා සාපේක්ෂ අංක ස්කන්ධ. හරි දැන් අපි යන්නේ තුන්වෙනි එක. හරි අංක 3. හරි තුන්වෙනි එක අපි ගමු මෙහෙම. අපි ගන්නවා කැල්සියම් කාබනේට් CaCO3 කැල්සියම් කාබනේට් CaCO3. හරි මම ලියනවා කැල්සියම් කාබනේට්. අපිට ඒතර සූත්‍රයත් සංයෝගය මතක තියාගන්න පුළුවන් කැල්සියම් කාබනේට්. හරි දැන් ළමයි කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා. කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි ඊළඟට අපිට කියනවා වරහණ තුල දෙයි C සමානයි Ca සමානයි 40යි. කැල්සියම් වල 40යි. කාබන් වල අපි කලින් ගත්තා 12යි. ඔක්සිජන් වල 16යි. හරි මම මේක ලියුවා. හරි දැන් කොහොමද අපි ආදේශ කරන්නේ? කැල්සියම් 1යි. එහෙනම් 40. 40 ධන කාබන් 12යි 12 ඒවා එකක් 12 ධන ඔක්සිජන් කීයද 3 වැඩි කරනවා 16 3 වැඩි කරනවා 16 හරි අපිට මේ ටික වැඩි කරලා අපිට උත්තරේ ගන්න පුළුවන් හරි කොහොමද ගන්නෙ හරි 40 ඊට පස්සේ ආයෙ ලියනවා පුතාලා 12 16 වරක් 3 දැන් අපි සාමාන්‍යයෙන් ওই 16 වරක් 3 මතක තියාගන්න 16 වරක් 3 48යි හරි ඒක නිසා මෙතන 48 දානවා හරි දැන් මේ ටික එකතු වෙන්න ඕනේ හරි 2යි 8යි 2යි 10යි බිඳුවයි එකක් ඉතුරුයි 4යි 1යි 4යි 1යි 5යි 5යි 4යි 9යි 1යි 10යි හරි උත්තරේ එනවා Cයි හරි ඒතර කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය Cm හරි කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය Cm හරි දැන් අපි තුන්වෙනි එක කරේ කැල්සියම් කාබනේට් වල කොහොමද සාපේක්ෂ පරමාණු අණුක ස්කන්ධය හොයන්නේ කියලා. හරි. දැන් මේ වෙනකොට තුනක අපි කරා කැල්සියම් කාබනේට් අණුක. හරි. දැන් පුතාලා අපි ලියනවා අංක 4. අංක 4. හරි. අංක 4 මම ගන්නවා තවත් අණුවක්. ඒ තමයි අපි ගමු මෙහෙම
C2 H5OH C2H5OH මොකද C2 H5OH කියන්නේ? ඒ තමයි එතනෝල්. ඉතිල් මධ්‍යසාර. එතනෝල් නැත්නම් ඉතිල් මධ්‍යසාර කියලා කියනවා. එතනෝල් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා. හරි එතනෝල් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. දැන් පුතා කොහොමද මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ? හැම වෙලේම වරහන තුල දෙනවා කාබන් මෙච්චරයි කියලා. දැන් මම ආයෙ ලියන්නේ නැහැ කාබන් 12යි කියලා මම දුන්නා. හයිඩ්‍රජන් 1යි කියලා දැන් දන්නවා. ඔක්සිජන් 16යි කියලා දන්නවා. දැන් ප්‍රශ්නයක් නැහැ වැඩි හරි. අපි දැනගන්න ඕනේ මේ කාබන් දෙකක් තියෙනවා. එහෙනම් පරමාණු දෙකයි ඒක 12න් වැඩි කරනවා. ධන හයිඩ්‍රජන් 5යි පරමාණු 5යි හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. එහෙනම් 5 වැඩි කරනවා 1. ඊට පස්සේ නැවත ඔක්සිජන් එකක් තියෙනවා. අපි ඒක නිසා 16 ලියනවා. නැවත හයිඩ්‍රජන් 1යි හයිඩ්‍රජන් වල 1යි කොහොම ලියනවා. හරි දැන් අපි මේ ටික ගුණ කරලා ගන්නවා 2 වරක් 12 24යි. 5 වරක් 1 5යි 16 වරක් 1 16යි. හරි. તો මේ ටික එකතු කරන්න පුතාලා 4යි 6යි 10යි 5යි 15න් 5 දෙනවා. එකක් ඉතුරු. 2යි 1යි 3යි 1යි 4යි 45යි කියන්නේ. හරි බලන්න ඕගොල්ලන් ඊතරදීත් මේවා කරලා හරි උත්තරේ එනවාද කියලා 2 වරක් 12 24යි 5 වරක් 1 5යි ඔක්සිජන් 16යි ධන 1යි. මෙතන තව එකක් තියෙනවා නේද? එකක් තියෙනවා මෙතන. හරි ධන 1යි කියලා එනවා. හරි. එතකොට අපි මේ ටික එකතු කරන්න ඕනේ. හරි. එතකොට කොහොමද ඉන්නේ? 6යි 4යි 10යි 1යි 11යි 11යි 5යි 16නේ 16න් 6 දැම්මා. එකක් ඉතුරු. 2යි 1යි 3යි 1යි 4යි 46යි කියලා උත්තරේ එනවා. හරිද? එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය 46යි. හරි. ඔය කරේ කියවින එකද? හතරවෙනි එක කරේ සාපේක්ෂ අණුක ස්කන්ධ හෙව්වා. දැන් අපි එකක් හෙව්වා ජලය හෙව්වා, කාබන් ඩයොක්සයිඩ් හෙව්වා, කැල්සියම් කාබනේට් හෙව්වා. ඊට පස්සේ ඔන්න එතනෝල් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හෙව්වා. හරි. දැන් පොත අපි ටිකක් ලොකු එකක හදමු. හරි ලොකු සංයෝගයක හදමු. හරි. දැන් අපි පස්වෙනි එක හදන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න යනවා ග්ලූකෝස් වල. හරි. අංක 5 ග්ලූකෝස්. ඔලියා ග්ලූකෝස් සූත්‍රය C6H12O6. දැන් ඔයගොල්ලෝ 9 ශ්‍රේණියේදී මේ ඉගෙන ගත්ත එක එක සංයෝගවල සූත්‍ර C6H12O6 ග්ලූකෝස්. දැන් ලියනවා ග්ලූකෝස් සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. හරි දැන් දන්නවා ක්‍රමේ. දැන් දන්නවනේ වැඩි. දැන් පැහැදිලිනේ. හරි අපි දැන් වෙන වෙනම කරගෙන යන්න කොහොමද කරන්නේ කියලා. හරි මම ලියනවා මේකේ C සමානයි 12යි O කියන්නේ 16යි H කියන්නේ 1යි. ඒකත් ලියනවා. හරි. දැන් බලන්න කාබන් 6යි. කාබන් 6 නම් කොහොමද? පරමාණු 6යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එහෙනම් 6 වැඩි කරනවා 12යි. හරිද? එකතු කිරීම හයිඩ්‍රජන් නම් පරමාණු වල කෙලින්ම 12යි අපි දාමු. මොකද හේතුව 1 වැඩි කරනවා 12න්. ධන ඔක්සිජන් නම් 6 වැඩි කරනවා 16යි. හරි. දැන් බලන්න 12 වරක් 5 60යි 12 වරක් 6 72යි. නම් මෙතන එනවා 72යි. මෙතන එනවා 12 16 වරක් 6 6 වරක් 6 36යි 6 වරක් 1 6යි 3යි 9යි 93යි. right දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික වෙන වෙනම එකතු කරන්න ඕන. හරි 2යි 2යි 96නේ මෙතන ඉන්නේ 96. 6 වරක් 6 36යි 96. හරි එතකොට 2යි 2යි 4යි 6යි 10න් බිඳුව දැම්මා. එකක් ඉතුරුයි 10යි 1යි 11යි 11යි 7යි 18යි 180යි. හරිද? එහෙනම් ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180 වෙනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න පුළුවන්. හරි. දැන් මේ කරේ පස්වෙනි එක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන එක. හරි. දැන් පුතා දැන් අපි ඉගෙනගෙන තියෙනවා ඊට කලින් සූත්‍ර ලියන්න. මේ ඕනෑම සංයෝගයක් දුන්නොත් සූත්‍ර ලියන්න ඉගෙන ගත්තා. ඒතකොට දැන් අපි මේ සාපේක්ෂ අණුක ස්කන්ධය කරනකොට අනිවාර්යයෙන්ම සංයෝගයේ සූත්‍රය වැදගත් වෙනවා. හරිද? සූත්‍රයයි ආය මොනවද උනේ? සාපේක්ෂ පරමාණු ස්කන්ධ දෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන් සාපේක්ෂ පරමාණු ස්කන්ධ කටපාඩම් කරගන්නේ නැහැ. ඒවා ගණන් වලදී දෙනවා. පැහැදිලිද කියන එක? හරි. ඒතර මේ තියෙන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය මොන විතර ගන්න පුළුවන්. හරි. දැන් මම ඒකත් අයින් කරනවා. මේ කරේ පස්වෙනි එක. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. හරි. දැන් අපි යන් 6 වෙනි එකට. හරි. දැන් 6 වෙනි එක මම දානවා මෙන්න මෙහෙම CS2. මොකද CS2 කියන්නේ? කාබන් ඩයිසල්ෆයිඩ්. මම මෙතන ලියනවා කාබන් ඩයිසල්ෆයිඩ්. කාබන් ඩයිසල්ෆයිඩ්. හරි. දැන් කාබන් ඩයිසල්ෆයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා. කාබන් ඩයිසල්ෆයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. හරි. දැන් අපි පුතා බලමු කාබන් ඩයිසල්ෆයිඩ් වල කොහොමද සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ. හරි. දැන් බලන්න
C සමානයි 12යි. අපි ගොඩක් කරා C වල කාබන් වල 12යි. කමා සල්ෆර් වල කීයද? 32යි. හරි. දැන් මට නම් පාඩම් ගොඩක් ඒ වගේ. හරි. කාට පාඩම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඕගොල්ලන් පාඩම් කරන්න යන්නේ නැහැ. ඕගොල්ලන්ට විභාගෙට දෙනවා. හරි. හැබැයි පළවෙනි මූලද්‍රව්‍ය 20 කරන ක්‍රමයකුත් තියෙනවා. මම මතක තියාගන්න ක්‍රමයකුත් තියෙනවා මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඉස්සරහට මම වීඩියෝ එක ඒක කියලා දෙනවා ඕගොල්ලන්ට. හරි. දැන් කාබන් වල 12යි. 12 ධන සල්ෆර් කියන්නේ පරමාණු දෙකයි එකක් 32යි. එහෙනම් දෙවරක් 32. හරි. එතකොට කොහොමද එන්නේ? මෙතන 12යි දෙවරක් 2 4යි දෙවරක් 3 6යි. 64යි. හරි. දැන් මේ ටික එකතු කරන්න. 4යි 2යි 6යි 6යි 1යි 7යි 76යි. දෙවරක් 2 4යි දෙවරක් 3 6යි මෙතන 12යි. 4යි 2යි 6යි 6යි 1යි 7යි 76යි. ඒක කාබන් ඩයසල්ෆයිඩ් වල ගියේ දෙනවා 76යි කියලා එනවා. හරි. ඔය කරේ 6 වෙනි එක සාපේක්ෂ අණුක ස්කන්ධය වුණා කාබන් ඩයසල්ෆයිඩ් වල. හරිද? දැන් අපි ටිකක් තව ලොකු සංයෝගයක් ලියමු. සංයෝගය ලොකු කියන්නේ මෙන්න මේ විදිහට එකක්. හරි. ඔයාලා දන්නා ඇති සුක්‍රෝස්. සුක්‍රෝස් කියන එක ඔයාලා දන්නවා කැමරට ගන්න සීනි තමයි සුක්‍රෝස් වෙන්නේ. හරි. ඒතර මේක ඔයාලන් ගෙදර තියෙන සීනි බෝතලේ තියෙන සීනි මොනවද? සුක්‍රෝස් කියලා කියනවා. හරි. හැබැයි අපි කඩේට ගිහලා ඉල්ලනවා සුක්‍රෝස් කිලෝ එකක් දෙන්න කියලා. දෙයිද එහෙම? නෑ නේද? එහෙම දන්නේ නෑ. ඒතර විද්‍යාත්මක තමයි සීනි වල මොකද්ද සුක්‍රෝස්. හරි. දැන් අපි ගමු පුතා සුක්‍රෝස් වල දැන් 7 වෙනි එක මම කරන්නේ. C12යි H22යි O11යි. ඒකට හේතුව තමයි C12යි H22යි O11යි ඉන්නේ මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා තමයි ජලාණුවක් පිට කරලා සුක්‍රෝස් හැදෙන්නේ. මේකට කියනවා ඩයිසැකරයිඩ් එක. ඔයාලා දන්නවා. හරි. දැන් පුතා මේ සුක්‍රෝස් වල මම ලියනවා සුක්‍රෝස්. සුක්‍රෝස්. හරි. සුක්‍රෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. දැන් පුතාලා සුක්‍රෝස් වල අපි කොහොමද සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. දැන් අපි ලියනවා මේ තුනේම දන්නවා කාබන් 12යි කියලා ඔයගොල්ලන් දන්නවා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි කියලාත් මම දුන්නා. ඔක්සිජන් 16යි කියලා දුන්නා. හරි මම ආයෙ ලියන්නේ නැහැ. හරි. කාබන් පරමාණු 12යි එකක් 12යි එහෙනම් අපි 12න් ඇඩ් කරනවා. හයිඩ්‍රජන් නම් පරමාණු 22ක් තියෙනවා. එකක 1යි ඒ නිසා 22 එකෙන් වැඩි කරනවා. 11 වැඩි කරනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඔක්සිජන් වල 16 නිසා. හරි. දැන් 12 සරත් 12 කීයද? 144යි. 22 වරක් එක 22යි 11 සරක් 16 11 සරක් 6 66යි 6ක් ඉතුරු 11 සරක් 6 එක 11යි 11යි අනේ 11 සරක් 6 66යි 6 දැම්මා 6ක් ඉතුරුයි 11 සරක් එක 11යි 11යි 6යි 17යි 176යි. හරි දැන් මේ ටික එකතු කරන්න බලන්න. හරි කොහොමද එන්නේ 4යි 2යි 6යි. හරි නේද 4යි 2යි කීයද 6යි 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 12න් 2 දැම්මා එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි 7යි 2යි 9යි 9යි අර 1යි 10යි 10යි 4යි 14න් 4 දැම්මා එකක් ඉතුරුයි. ඊට පස්සේ 1යි 1යි 2යි අර 1යි 3යි 342යි 342යි. හරි එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය සුක්‍රෝස් වල කීයද 342යි. හරි මේ වෙනකොට අපි 7ක් කරා නේද සාපේක්ෂ අණුක ස්කන්ධ කරා. හරි දැන් ඊළඟට පුතා මම තවත් එකක් අපි කරන්න යන්නේ. අපි බලමු අංක 8 තවත් එක සාපේක්ෂ අණුක ස්කන්ධය බලමු අංක 8 දැන් කරන්න යන්නේ. මම ලියනවා විනාකිරි. දැන් විනාකිරි වල තියෙන පුතා විනාකිරි කියන්නේ දුබල අම්ලයක්. මේකේ තියෙන්නේ තනුක ඇසිටික් අම්ලය. හරිද ඇසිටික් කියලා කියන්නේ දුබල අම්ලයක්. හරිද? හරි එතකොට අපි ලියනවා CH3යි COOH CH3COOH මෙන්න විනාකිරි. මේකට කියනවා ඇසිටික්. හරිද? තනුක ඇසිටික් තමයි විනාකිරි කියන්නේ. ඇසිටික් අම්ලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි? ඇසිටික් අම්ලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. හරි. දැන් පුතා මේකේ අපි කොහොමද සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ? මේ ඔක්කොම දන්නේ ඒවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. කාබන් 1යි 12යි හයිඩ්‍රජන් 3යි 3 වරක් 1 වරහන් ධන ආයෙත් කාබන් 1යි 12යි. ඊළඟට මෙතන ඔක්සිජන් එකක් තියෙනවා පුතා 16යි. ධන ආයෙත් ඔක්සිජන් 1යි 16යි. ධන හයිඩ්‍රජන් 1යි 1යි. දැන් මේ ටික මොකද ලියුවා? කාබන් එකක් කියන්නේ 12යි හයිඩ්‍රජන් 3 වැඩි කිරීම 1 කාබන් එකක් 12යි ඔක්සිජන් 16යි ආයෙත් 16 ඊට පස්සේ 1. හරි දැන් වැඩි කරනවා 12 ධන 3 වරක් 1 3යි
මෙතන 12 ධන 16 ධන 16 ධන 1. දැන් මේ ටික අල්ලගෙන මේ ටික එකතු කරනවා. හරි. අපි එකතු කරමු 16 16 32යි 32යි 12යි 44යි 44යි 1යි 45යි. හරි 45යි 45යි 3යි 48යි 48යි 12යි 60යි. හරි එතකොට ඇසිටික් අම්ලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 60යි කියලා එනවා. හරිද ඇසිටික් වල විනාකිරි වල හරි ඇසිටික් අම්ලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 60යි. දැන් ඉස්සරහට ගණන් හදනවා මවුල ගණන් හදද්දිත් මේවා වැදගත් වෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධ ගන්න එක. හරි එතන ওই විදිහට අපිට සාපේක්ෂ අණුක ස්කන්ධයේ ඇසිටික් වල කරනවා. හරි දැන් ඔය 8 වෙනි එක මම කරේ. හරි ඊට පස්සේ පුතාලා අපි තව ගන්නවා සංයෝග. අපි 10ක් වෙන්න කරමු මේකේ. හරිද 10ක් කරොත් ඇති ඊට පස්සේ ඔයගලන්ට තව 10ක් ගෙදරදී කරන්න පුළුවන් 20ක් වෙන්නේ. හරි. මම ලියනවා පුතා තව එකක් වෙන මේ ලියන්න ඕන එකක් තියෙනවා අංක 9. ඒ තමයි CONH2 twice. CONH2 මේ තමයි යූරියා. CONH2 twice. මෙයා කියනවා යූරියා. යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධ සොයන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. දැන් පුතාලා අපි යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය කොයිද? හරි මෙතනදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මම ඒකයි මේ වරහණක් දාපු එකක් කරේ. හරි කරන්නේ. හරි බලන්න මෙහෙම. අපි ගමු මෙහෙම. C කියන්නේ 12යි, කාබන් 12යි. ඔක්සිජන් එකක් කියන්නේ 16යි. මේ දෙක හරි. වරහණ්ඩ පිටින් නයිට්‍රජන් 2යි. එයි මෙතන එකයිනේ නයිට්‍රජන් පිටින් දෙකක් තියෙනවා. එහෙනම් නයිට්‍රජන් 2යි. ඒතකොට 2 වැඩි කරනවා නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 14යි. එහෙනම් 14න් වැඩි කරනවා. ඒක නිසා n සමානයි 14යි. අනිත් ඒවා දන්නවනේ. n සමානයි 14යි. හරි. දැන් පුතාලා හයිඩ්‍රජන් කීයක් තියෙනවද? දෙවරක් 2 4යි. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු කීයද? 4ක් තියෙනවා. මොකද මෙතන දෙකක් නිසා. එහෙනම් 4 වැඩි කරනවා 1කින්. ඔන්න ඔය විදිහට ගන්නවා. හරි. දැන් අපි මේ ටික සුළු කරමු. 12යි 16යි 28යි. දෙවරක් 14 ඒත් 28යි. ධන 4 වරක් 1 4යි. හරිනේ. 12යි 16යි 28යි දෙවරක් 14 28යි 4 වරක් 1 4යි. හරි 28යි 56යි 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 4යි 60යි. දෙකනේ එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය යූරියා වලත් 60යි. මීට කලින් ගත්ත ඇසිටික් අම්ලෙත් 60යි ආයේ. පැහැදිලිද? ඒක සාපේක්ෂ අණුක ස්කන්ධය ওই විදිහට අපිට ඒකේ අරගන්න පුළුවන්. ඒතර වරහණක් තිබ්බොත් හැම වෙලේම වරහණට ඇතුලෙන් තියෙන සංඛ්‍යාවෙන් වරහණට පිටින් තියෙන සංඛ්‍යාව ගුණ කරන්න ඕන. කළ පරමාණු ගාන ඉස්සලා හොයාගෙන ඒක වැඩි කරනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන්. හරි පුතාලා. ඒතර ඔය විදිහට අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න පුළුවන් මොකේද? යූරියා වල. හරි. දැන් ඔය කරේ 9 වෙනි. හරි. ඊට පස්සේ අපි කරන්නේ 10 වෙනි. හරි. 10 වෙනි එක පුතාලා අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් 10 වෙනි. හරි. මම ලියනවා 10 වෙනි එක මෙහෙම. අපි ගමු තව එකක් CCl4. CCl4. මොනවද CCl4 කියන්නේ? carbon tetrachloride. Carbon tetrachloride. Tetrachloride. හරි carbon tetrachloride වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. දැන් පුතා අපි කරන්නේ carbon tetrachloride වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ. හරි. දැන් carbon වල මම ලියනවා C සමානයි 12යි. Cl කියන්නේ 35.5යි. කලින් පාඩම බලන්න. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධ මම දුන්නා ඔකගෙන්. හරිද? එතකොට සහායක කරන්නේ කොහොමද කියලා දුන්නා. ඒක නිසා ඔයගොල්ලෝ කලින් පාඩම බලලා මේක බලන්න. එතකොට ඔයගොල්ලෝ මේක හොඳට පැහැදිලි වෙනවා. හරි. දැන් පුතාලා කාබන් වල 12යි, ක්ලෝරින් නම් පරමාණු 4යි. ඒක වැඩි කරනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය. 35.4. හරි. දැන් මෙතන එනවා පුතා 12. තන 4 වරක් 5 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි 4 වරක් 5 20යි 2යි 22යි දෙකක් ඉතුරුයි 4 වරක් 3 12යි 12යි 2යි 14යි 142යි කියලා එනවා. 142.0. හරි. දැන් අපි 12ට 142ක් එකතු කරනවා 154යි. හරි. එතකොට CCl4 වල එනවා carbon tetrachloride වල 154යි. හරි. හරියට බලන්න ආදේශ කරා 2යි 4 35.5 ඒවා 4. හරි. හරි. එතකොට උත්තර එනවා 154යි. හරි. දැන් දරුවනේ අද මට උනුනේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. මම මේ සම්බන්ධව ගණන් කරා 10ක්. හරිද? උදාහරණ 10ක් අරගෙන අපි පැහැදිලි කරගත්තා. හරි. එහෙනම් මේ ටික ඔක්කොම හොඳට පාඩම් කරන්න. නැවත නැවත මේවා කරන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නැවත ලියන්න ඕනේ. ලියලා කරන්න. කොළ අරගන්න මේවා නැවත ලියන්න. කියලා පාඩම් කරන්න.
හරිද? හරි. එහෙනම් අද කරේ සාපේක්ෂ අනුක ස්කන්ධය. අපි ඉස්සරහට මෞලය ගැන සහ මෞලික ස්කන්ධය ගැන ඒකට සම්බන්ධ ගණනය කිරීම මේ ඔක්කොම ටික අප කරගෙන යනවා. හරි. එහෙනම් මම නැවත කියනවා අපේ YouTube channel එක subscribe කරන්න. ඒක දිගට මේවත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. අයිබෝන්.